समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स विवेक कामो शिवनं पविट्ठो अतः ते मनो निच्चरति बहिद्धा जनो जनस्मिं विनयस्सु छन्दं ततो सुखी होहि वीतरागो अरतिं पजहासि सतो भवासि सतं तं सारयामसि पाताल रजो हि दुत्तरो मातं काम रजो अवाहरि सकुनो यथा पंसु कुंथितो विधूनं पातयति सितं रजं एवं भिक्खुः पधानवासति मा विधूनं पातयति सितं रजन्ति। सदहवत कारुणिक पिंगतुनी सुपुरुदु परिधि ප්‍රඥා නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අංක 52න් 3 නාවිටිගල මතුගම යන ලිපිනේ පදිංචි ශ්‍රී ලංකා ගුවන් හමුදා විශ්‍රාමික බලලත් නිලධාරී KKJP කුමාර මැතිතුමන් එවැගේම ආදරණීය බිරිඳ ආශා ජයවර්ධන මහත්මිය එවැගේම රන් දිදු රන් මිතු රන් විදු යන පුතාලා තුන්දෙනා ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා පින්කමට සහසම්බන්ධ වන පවුලේ පුංචි දරුවන්ට තරුණ අයට වැඩිහිටි අයට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම නිර්වාණ අවබෝධය සලසා ගැනීමේ උවමනාවෙන් පසුවන සදැහැති උපාසක උපාසිකාවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි හැම කෙනෙකුගේම ජීවිත ගමන අර්ථ සම්පන්න කර ගැනීම පිණිස හේතු වන වටිනා දේශනාවක් බුදුරජාණන් වහන්සේ අප හමුවේ පැහැදිලි කරලා තිබෙනවා. බුද්ධ දේශනාව එක කණ්ඩායමකට පමණක් සීමා කරන්නට පුළුවන් දේශනාවක් නොවේ. සෑම පුද්ගලයෙකුටම
තමන්ගේ ජීවිතය අර්ථ සම්පන්න කරගන්නට අවශ්‍යයි නම් මේ කෙටි කාලය සුවසේ වාසය කරන්නට අවශ්‍යයි නම් මේ ලැබුණු වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අත්පත් කර ගැනීමට උවමනා නම් ඒ හැමෝම සෙවිය යුතු, ගවේෂණය කළ යුතු, ශ්‍රවණය කළ යුතු දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ ඔබ අප කෙරෙහි මහා කරුණාව උපදවාගෙන දේශනා කළේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ වන සංයුත්තේ සඳහන් වන විවේක සූත්‍ර දේශනාව. විවේක සූත්‍ර දේශනාව තුල අපට පැහැදිලි කරලා දෙනවා සැබවින්ම විවේකය කියලා කියන්නේ මොකක්ද කියන එක. මේ සමාජයේ ජීවත් වන අපි හැමෝම විවේකය ගැන කතා කරනවා. සමහර විහාරස්ථාන හඳුන්වන නම්වලත් ඔය විවේක කියන වචනය තියෙනවා. විවේකාශ්‍රමය, විවේක සේනාසනය. ඒ වගේම අපිත් විවිධ අවස්ථාවලදී විවේක ගන්නවා. සමහරු වැඩ කරලා ටික වෙලාවක් නිවි හැනහිල්ල ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් මොකද කරන්නේ කියලා ටිකක් විවේක ගන්නවා කියලා කියනවා. මේ විවේකය පිළිබඳව අපි හරියට තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් විවේකය කියන වචනේ ඇහිච්ච ගමන් මිනිසුන්ට හිතෙන්නේ නිදියනවා කියන එක. ඇලවෙලා ඉන්නවා කියන එක. අන්න එහෙම අදහසක් තමයි සමාජගත වෙලා තියෙන්නේ. විවේක සේනාසනය කියනකොට, විවේකාශ්‍රමය කියනකොට මේ භික්ෂූන් වහන්සේලා දානේ වළඳලා සැතපෙන්න හදපු ආයතන නෙවෙයි. කවුරු හරි හිතනවා නම් එහෙම එකක් කියලා ඒක වැරදි ආකල්පයක්. විවේකය පිළිබඳව කල්පනා කරනකොට ප්‍රධාන විවේක තුනක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. විවේක තුනක් බුදුහාමුදුරුවෝ අතිශයින් අගය කළ ඔය විවේකය. බුදුහාමුදුරුවෝ අගය කළ මාතෘකාවක් තමයි විවේකය. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නපු විවේක තුන තමයි කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. ඔන්න විවේක තුන. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කාය විවේක කියලා කියන්නේ ශරීරයට ලබා දෙන නිදහස, සැහැල්ලුව. නිතර වැඩ කටයුතු වල යෙදිලා ඉන්නකොට ඒ කෙනාගේ කයට වෙහෙසක් දැනෙනවා, මහන්සියක් දැනෙනවා. උදේ ඉඳලා රෑ වෙනකන් කය වෙහෙසවල වැඩ කරාම ඒ කෙනාට ඒ ශරීරයට දරා ගන්න බැරි වෙහෙසක්, මහන්සියක් ඇති වෙනවා. එතකොට මොකද කරන්න ඕන? මේ ශරීරයට යම්කිසි විවේකයක් ලබා දෙන්න ඕන. එතකොට ඒ ලබා දෙන විවේකයට කියනවා කාය විවේකය කියලා. ඒ විවේකය තමයි සාමාන්‍යයෙන් ටිකක් වාඩි වෙලා, ටිකක් ඇල වෙලා, සුළු මොහොතක් හෝ සැතපීලා ඒ ලබා දෙන්නේ කායික විවේකයක්. මහන්සි වෙලා මේ ශරීරයට ලබා දෙන විවේකය. ඒකට කියනවා කාය විවේකය. දැන් ගොඩක් දෙනෙක් විවේකය කියලා හඳුන්වන්නේ ඒක. හැබැයි විවේකය කියලා කිව්වහම ඒකම විතරක් නෙවෙයි. චිත්ත විවේකය. චිත්ත විවේකය කියලා කියන්නේ හිතට ලබා දෙන සැනසීම. හිතට ලබා දෙන විවේකය. උදේ ඉඳලා රෑ වෙනකන්, ඒ වගේම රෑ ඉඳලා උදේ වෙනකොනුත් සමහරක් විට අපේ හිතේ විවිධ සිතිවිලි මතුවෙනවා. ඒ සිතිවිලි වලට අනුගතව අපි කල්පනා කර ඉන්නවා. එහෙට මෙහෙට පැන විවිධ අරමුණු ස්පර්ශ කරන හිත ඒ නිසාම වෙහෙසීමකට ලක් වෙනවා.
එක එක ප්‍රශ්න එහෙම එනකොට වැඩිපුර ප්‍රශ්න ගැන හිතනකොට එහෙම ඒ හිතට පීඩනයක් එනවා. ඔය ගොඩාක් දෙනෙක් මේ මානසික පීඩනය කියලා කියන්නේ අන්න ඒකයි. සමහර අය මානසික රෝහල් වලට ගිහිලා ප්‍රතිකාර ගන්න තත්වෙට පවා පත් වෙනවා. ප්‍රශ්න වැඩි වෙනකොට හිතට පීඩනය වැඩි. ඔය ස්ට්‍රෙස් එක කියලා කියන්නේ ඒකනේ. පීඩනය, මානසික පීඩනය. එතකොට මනසට පීඩාකාරී තත්වයක් එනකොට මනසට ලබා දෙන විවේකයට කියනවා චිත්ත විවේකය කියලා. මනසට ලබා දෙන විවේකය. ඊළඟට උපදී විවේකය. උපදී විවේකය කියලා කියන්නේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරන තැන ඇතිවන විවේකය. කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලාගේ හිතේ තිබෙන විවේකය තමයි උපදී විවේකය කියලා කියන්නේ. ඒ විවේකය පෘථග්ජනයාට එන්නේ නැහැ. ඒකට කියන උපදී විවේකය. එතකොට විවේක තුනයි. කාය විවේක, චිත්ත විවේක සහ උපදී විවේක. කාය විවේක කියලා කිව්වේ ශරීරයට ලබා දෙන විවේකය. චිත්ත විවේකය කියලා කියන්නේ හිතට ලබා දෙන සැනසීම. උපදී විවේකය කියන්නේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැසීමෙන් ඇතිවන සැනසීම. එතකොට මෙන්න මේ කරුණු පිළිබඳව අපි හරියට තේරුම් ගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් කයට විවේකයක් ලබා දෙනකොට අපි කොයි විදිහේ වැඩපිළිවෙලක්ද අනුගමනය කරන්න කියන එක අපි දන්නවා. දැන් හිතට පීඩනයක් එනකොට සමහර මිනිස්සු හිතට විවේකයක් කියලා කරන දේවල් අපට පේනවා මේ සමාජයේ. දැන් උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සි වෙලා විවිධ දේවල් පිළිබඳව කල්පනා කරලා ඒ කල්පනා කරලා හිතේ ඇතිවෙච්ච වෙහෙස නිවා ගන්න සමහර මිනිස්සු වැරදි විවේකී ස්වභාවයකට පත්වෙච්ච තැන් අපිට දකින්න ලැබෙනවා. සමහරු කියනවා මේ මහන්සි වෙලා හිතට සහනයක් ගන්නයි මම මේක කරන්නේ. එහෙම හිතට සහනයක් ගන්න ඕන කියලා කරන වැඩ සමහරක් විට බොහොම අකුසලයට බර, පවට බර, තවත් මානසික පීඩනයක්, අර්බුදයක් නිර්මාණය වෙන්න හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. දැන් හොඳම උදාහරණය තමයි මත්ද්‍රව්‍ය භාවිතා කිරීම. අපේ මිනිස්සු මත්ද්‍රව්‍ය භාවිතා කර කියන එකක් තමයි වැඩ කරලා පොඩි සතුටක් හැටියට තියෙන එක. හැබැයි ඒක සතුටකට වඩා දුකක් බවට පරිවර්තනය වන වේගය වැඩි. එදිනෙදා ඒ කටයුත්ත කරගෙන යන්න පුරුදු පුහුණු වුණොත් අන්තිමේදී මොකද වෙන්නේ? ඒ නිසාම ඇතිවන බරපතල රෝගී තත්ත්ව නිසා තමන්ට දැඩි පීඩනයකට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ චිත්ත විවේකය කියලා කියනකොට, හිතට විවේකයක් කියලා කියනකොට ඒක තවත් කෙලෙස් අවුස්සා ගැනීමේ විවේකයක් නොවිය යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඇති කරගන්නට කියලා අනුදැන වදාළ විවේකය මනස සනසන විවේකයක්. පටිසෝතගාමී පිළිවෙතට හේතු වන විවේකයක් මිසක්කා අනුසෝතගාමී දිශාවට තල්ලු කරන විවේකයක් නෙවෙයි. මෙයත් අහලා තියෙනවා අනුසෝතගාමී මග සහ පටිසෝතගාමී මග ගැන. අනුසෝතගාමී කියලා කියන්නේ පල්ලෙහාට යන ගමන. පටිසෝතගාමී කියලා කියන්නේ උඩහට යන ගමන. පල්ලෙහාට යනවා කියලා කියන්නේ සතර පායෝත්පත්තියට හේතු වන කරුණු. පටිසෝතගාමී කියලා කියන්නේ නිවන කරා යොමු වන කරුණු. එතකොට දැන් හිතට සැනසීමක් ඇති වෙන්නේ නිවන කරා යොමු වෙන යම්කිසි කටයුත්තක යෙදීමෙන්.
එතකොට අනුසෝතගාමී නොවෙන්න පටිසෝතගාමී වෙන්න හේතු වන විවේකයක් තමයි අපට අවශ්‍ය. එතකොට මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම මේවා අයිති වෙන්නේ චිත්ත විවේකයට. එක එක අරමුණු වල ඇලෙමින් බැඳෙමින් ගැටෙමින් පවතිනකොට ඒ මනසට මහ පීඩනයක් එන්නේ. ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනකොට ඒ තුල යහපත් සිතිවිල්ලක හිත රැඳීමක් සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මේක චිත්ත විවේකයක්, සැබවින්ම විවේකයක්. ධර්මයේ ශ්‍රවණය කරනකොට සීල සමාධි ප්‍රඥා කියන මේ අංශ තුනේම අවදිවීම සිද්ධ වෙනවා. සීල සමාධි ප්‍රඥා. සීලය අවදි වෙනවා ධර්මදේශනාව හොඳට ශ්‍රවණය කරනකොට. ඒ කෙනාගේ කායික සංවරය ඒ වගේම වාචසික සංවරය මතුවෙනවා. ඒ නිසා සීලේ ශක්තිමත් වෙනවා. ඒ වගේම සමාධිය කියලා කියන්නේ හිත එක අරමුණක රඳවාගෙන ඉන්න පුළුවන් හැකියාව. එතකොට මේ සමාධි කියන වචනේ අපි පටිසෝතගාමී ගමනට පිළි අරගෙන තියෙන්නේ. නමුත් හොඳට මතක තියාගන්න සමාධියෙත් කොටස් දෙකක් තියෙනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වගේම අනාර්ය මාර්ග 8කුත් තියෙනවා. ආර්ය මාර්ග වගේම අනාර්ය, ආර්ය නොවන, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ නොවන. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අපි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා යනාදි වශයෙන් ප්‍රකාශ කරන්නේ. එතකොට අනාර්ය මාර්ගය ඕකම අනිත් පැත්තට තියෙනවා මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා කියලා. එතකොට ඒකෙම තියෙනවා මිච්ඡා සති සහ මිච්ඡා සමාධි කියලා. එතකොට ආර්ය මාර්ගයේ සම්මා සමාධි, සම්මා සති, සම්මා සති, සම්මා සමාධි. අනාර්ය මාර්ගයේ මිච්ඡා සති, මිච්ඡා සමාධි. එතකොට මේ සති සහ සමාධි කියන වචන දෙක ගැන කල්පනා කළොත් සති කියන්නේ සිහිය පිහිටුවීම. සමාධි කියලා කියන්නේ ඒ පිහිටුවපු සිත, පිහිටුවපු අරමුණ තුල පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව. එතකොට සම්මා සති කියන්නේ හොඳ අරමුණක සිහිය යෙදවීම. සම්මා සමාධි කියලා කියන්නේ ඒ හොඳ අරමුණ තුල සිහිය පිහිටුවා ගැනීම. මිච්ඡා සති සහ මිච්ඡා සමාධි කියලා කියන්නේ නරක අරමුණක සිත යොමු කිරීම සහ යෙදවීම සහ නරක අරමුණක සිත පිහිටුවා ගැනීම. දැන් සම්මා සති සහ සම්මා සමාධියේ අත්දැකීම සමහරක් විට අපේ මිනිසුන්ට නැති වුණාට මිච්ඡා සතියක සහ මිච්ඡා සමාධියක අත්දැකීම නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. දැන් හොඳම උදාහරණය තමයි චිත්‍රපටියක් බැලීම. නැත්නම් කොමන හෝ සාකච්ඡාවක් වෙන්න පුළුවන්. සමහරක් විට දේශපාලන සාකච්ඡාවක් වෙන්න පුළුවන්. දැන් ඒ වගේ දෙයක මුලින් පෙන්නන දෙයක් තියෙනවා. ඒ මුලින් පෙන්නන දෙයට අපි මොකද කරන්නේ? සිහිය ගෙන එනවා. දැන් චිත්‍රපටියක් එහෙම යනකොට නම දාන විදියෙන් ඊළඟට ඒ මුලින්ම පටන් ගන්නකොට පෙන්නන විදිය, ඒක නිසාම අපි මොකද කරන්නේ? ඒ චිත්‍රපටිය බලන්න පෙළඹෙනවා. අන්න එකට කියනවා මිච්ඡා සති. ඊට පස්සේ බලාගෙන යනකොට මොකද වෙන්නේ? ඒ තුල සිහිය පිහිටනවා. දැන් චිත්‍රපටියක් අවසන් වෙන්න විනාඩි 20 විතර කාලය ගත්තාම හොඳටම සමාධිගත වෙච්ච වෙලාවක කොච්චර සමාධිගත වෙනවද කියනවා නම් ළඟ ඉන්න කෙනා කතා කළත් ඇහෙන්නේ නැති තරමටම දැනෙන්නේ. ඕන තරම් අත්දැකීම් ඇති මම මේ කියන එක. දොරට තට්ටු කරත් සමහරකට දොර අරින්න යන්නවත් හිතෙන්නේ ඒ තරමටම සමාධිගත වෙලා. හැබැයි ඒ සමාධිය සම්මා සමාධි නෙවෙයි.
ඒක මිච්ඡා සමාධි. එතකොට මිච්ඡා සමාධියේ ප්‍රතිඵල භයානක. ඒක අනුසෝතගාමි. සම්මා සමාධියේ ප්‍රතිඵලය පටිසෝතගාමි. මේක වරදව තේරුම් ගන්න එපා. මේක හොඳට තේරුම් ගන්න. එතකොට අපිට මේ සිහිය ඕනෑම තැනකට යොමු කරන්න පුළුවන්. හොඳ අරමුණකට නරක අරමුණකට. එතකොට නරක අරමුණක හිත තියාගෙන හිටියොතින් ඒක මිච්ඡා සමාධියක් වෙනවා. ඒ මිච්ඡා සමාධියෙන් Tamanට භයානක විපාකවලට මුහුණ පාන්න සිදු වෙනවා. දැන් ඔය කෙලෙස් වල උනත් ආශ්‍රව දක්වා කෙලෙස් වැඩෙන්නේ ඔන්න ඔය ඒ නරක අරමුණක හිත පවත්වාගෙන යන්න පුරුදු වුණාම. බොහෝ විට මානසික රෝගීන් බවට පරිවර්තනය වෙන්න හේතුව සමහරකට බෙහෙත් ගන්න මට්ටමකටපත් වෙන්න හේතුව කොච්චර බෙහෙත් ගත්තත් හොඳ නොවන තරම් බරපතල තත්වයකටපත් වෙන්න හේතුව අන්නර කියන නරක දෙයක හිත පවත්වාගෙන යාම වෙන්න පුළුවන්. බොහෝ විට මානසික රෝගීන් බවට පරිවර්තනය වෙන්නෙම කෙලෙස් නිසයි. කෙලෙස් නිසයි. ඒ කෙලෙස් මත හිත පිහිටුවාගෙන ඒ කෙලෙස්ම පෝෂණය කිරීමේ මනෝභාවයන් ක්‍රියාත්මක කිරීමයි. එතකොට ඒක අනුසෝතගාමී වෙන්න හේතුවක්. ඒක සැබෑ විවේකයක් නෙවෙයි. එතකොට සැබවින්ම විවේකයක් නම් ඔබව පටිසෝතගාමී කරනවා. දැන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ඒ සම්මා සමාධිය වර්ධනය වීමක් සිදු වෙනවා. ධර්ම දේශනාව තුල තමයි සිත පිහිටුවලා තියෙන්නේ මේ. පැයක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා නම් ඒ පැයක කාල සීමාව තුල හිතේ සුවය ඇති වෙනවා. ධර්මය තුල සිත පිහිටුවලා තියාගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රඥාව ඉස්මතු වෙනවා. ප්‍රඥාව ඉස්මතු වෙනවා. හොඳ අරමුණක සිත පිහිටුවාගෙන යනකොට තමයි ප්‍රඥාව කියන එක මතු වෙන්නේ. ප්‍රඥාව කියන එක මතු වුණාද නැද්ද කියන එක අපටම තේරුම් ගන්න පුළුවන්. කෙලෙස් අඳුර අඩු වුණා නම් ඒ කියන්නේ ප්‍රඥාව වර්ධනය වෙලා කියන එකයි. දැන් තම තමන්ගේ හිතේ ප්‍රඥාව ඇති වුණාද නැද්ද කියන එක තමන්ට බලන්න තියෙන එක ක්‍රමයක් තමයි තමන්ගේ කෙලෙස් ඒ මොහොතේ මොන මට්ටමේද තියෙන්නේ කියන එක. දැන් අපි ඔක්කොම රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත මිනිස්සු. බන කියන මගේ හිතෙත් එහෙමයි, බනහන ඔබේ හිතෙත් එහෙමයි. එතකොට ඔය හිතවල දැන් මේ බන මඩුවේ වාඩි වෙලා ඉන්න තරම් හොඳ නෑනේ අපි. එතකොට අපි හැමෝගෙම හිතවල තියෙන නරක නපුරු සිතිවිලි. දැන් මේ වෙලාව පිළිබඳව කල්පනා කරනකොට ඒ සිතිවිලි වලට කිසිදු ඉඩක් නැහනේ. ඒ සිතිවිලි යටපත් වෙලා තියෙන්නේ. නැත්තටම නැති වෙලා නැහැ. නැත්තටම නැති වුණා නම් ආයේ එන්න බෑ. දැන් සමහරු හිතනවානේ මේ ටික යටපත් වුණාම සමහරු හිතනවා නැත්තටම නැති වුණා කියලා. නැත්තටම නැති වුණා නම් ආයේ එන්න බෑ. ආයේ සමහරක් විට දවසක් දෙකක් කොහොම ඉන්නත් පුළුවන් වෙයි. ඊට පස්සේ මතු වෙනවා නම් ඒ කියන්නේ මාර්ගඵල අවබෝධ වෙලා නැහැ කියන එකයි. එතකොට දැන් අපේ සිත තුළ තියෙන කිලිටි සිතිවිලි తాවකාලිකව යටපත් වීමකටපත් වෙලා තිබෙනවා. ඒ යටපත් වීමටපත් වුණා කියලා කියන්නේ ප්‍රඥාව ඉස්මතු වුණා කියන එකයි. එතකොට ධර්ම දේශනාවක් හොඳට අහනවා නම් ඒ ධර්ම දේශනාව තුළ හොඳට සිත පිහිටුවා ගන්න පුළුවන් නම් එතකොට ඒ පිහිටුවා ගැනීම සඳහා දේශකයාගේ අදාළ කාර්යයකුත් තියෙනවා. පිළිවෙලට පැහැදිලිව ඒ දේශනාව සිදු කළ යුතුයි. එතකොට ඒ කාර්යයන් මනාව සම්පූර්ණත්වයට පත් වෙනවා නම් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන කාල සීමාව පවා ඒ චිත්ත විවේකය මතුණු අවස්ථාවක් ඇටියට සඳහන් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විවේකය අත්‍යවශ්‍ය කාරණාවක්. එය ලබා ගැනීමට අපි මහන්සි ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ එක්තරා සිද්ධියක් මූලික කරගෙන. ඇත්තටම මේ
ප්‍රකාශ කරපු ගාථා එක්තරා දෙවි කෙනෙක් භික්ෂූන් වහන්සේ නමකට ප්‍රකාශ කරපු ගාථා. දැන් ඔය ත්‍රිපිටකය ගත්තාම ත්‍රිපිටකය තුල තියෙනවා බුද්ධ භාෂිත, ශ්‍රාවක භාෂිත, ඒ වගේම දේව භාෂිත, ඉසි භාෂිත කියලා කරුණු. එතකොට බුද්ධ භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේම කරුණු. ඊළඟට ශ්‍රාවක භාෂිත කියලා කියන්නේ ශ්‍රාවක මහසඟරුවන විසින් දේශනා කරපු කරුණු. එතකොට ඒවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වෙන්නේ ශ්‍රාවකයන් වහන්සේලාගේ හොඳ සිතිවිලි, ධර්මයට අනුගත සිතිවිලි තියෙනවනේ. ඒවා ප්‍රකාශ කළාම බුදුහාමුදුරුවෝ ඒවා අගය කරලා තියෙනවා. ඒක හරි කියලා. එතකොට ඒ නිවැරදි කියලා දේශනා කරපු කරුණුත් තියෙනවා. එතකොට ඒක ශ්‍රාවක මහසඟරුවනේ අදහස් බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් අනුමත කළා. ඒ අනුමත කළ කොටස් තියෙනවා. ඒ විතර නෙවෙයි දේව භාෂිතත් තියෙනවා. දෙවිවරු කියපුවා. බුදුහාමුදුරුවෝ හමු වෙන්න ඇවිල්ලා දෙවිවරු සමහරක් විට දෙවියන්ගේ අදහස් කියලා තියෙනවානේ. ඔය දේවතා සංයුත්තේ එහෙම කියවලා බලන්න කොච්චර එහෙම අදහස් ඇවිල්ලා කියලා තියෙනවද කියලා. බුදුහාමුදුරුවනේ මට නිවි හැනෙහිල්ල ඉන්නකොට මෙන්න මෙහෙම සිතවිල්ල පහළ වුණා කියලා ඒ ඇතිවෙච්ච සිතවිල්ල ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රකාශ කරනකොට බුදුහාමුදුරුවෝ ඒ දෙවියන්ගේ අදහස වැරදි නම් වැරදි කියනවා. සංශෝධනය කළ යුතුයි නම් සංශෝධනය කරලා ප්‍රකාශ කරනවා. නිවැරදි නම් නිවැරදි කියලා අගය කරනවා. අර එහෙම තැනක්නේ අර අච්චින්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානුපොබ්බං ජහන්ති ඒතම් භයම් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි කියලා දෙවි කෙනෙක් ඇවිල්ලා කියනෝනේ බුදුහාමුදුරන්ට. ඒ කියන්නේ මේ රාත්‍රිය එනවා, දවස් ඉවර වෙනවා, වයසට මරණයට කිට්ටු වෙනවා. කවුරු හරි බුදුහාමුදුරුවනේ මරණය ගැන බයක් ඇති කරගත්තා නම් ඒ කෙනා සැප පිනිස පින් කරනව නේද? මේක දෙවියන්ගේ අදහස. බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කළාම බුදුහාමුදුරුවෝ මොකද්ද කළේ? බුදුහාමුදුරුවෝ දේශනා කළ අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ, රැයක් ඇවිල්ලා දවස ඉවර වෙනවා. ඒක හරියටම හරි. වයෝ ගුණානුපුබ්බං ජහන්ති, වයසට මරණයට එන්නෙන්නම කිට්ටු වෙනවා. ඒකත් හරි. ඒතම් භයම් මරණේ පෙක්කමානෝ, මරණය ගැන බය ඇති කරගත්ත කෙනා ලෝකාමි සම්පජ්ජේ සම්ති පෙක්කෝ, තණ්හාව දුරින්ම දුරු කරලා දානවා. එතකොට දෙවියන්ගේ අදහස උනේ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි, සැප පිණිස පින් කරනවා. බුදුහාමුදුරුවෝ ඒ අදහස වෙනස් කළා. ලෝකාමි සම්පජ්ජේ සම්ති පෙක්කෝ, තණ්හාව දුරින්ම දුරු කරනවා. බලන්න ඒකට හේතුව. දැන් රාත්‍රියක් එනවා, දවස අවසන් වෙනවා. ඒ කියන්නේ මරණයට කිට්ටු වෙනවා. මරණයට බයක් තියාගත්ත කෙනා, මරණයට බයක් ඇති කරගත්ත කෙනා සැප පිණිස පින් කරනවා කියලා දෙවියෝ කිව්වා. හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සැප පිණිස පින් කරනවා නෙවෙයි. හරි? ඒක ප්‍රතික්ෂේප කළාම නෙවෙයි. එතනදී පෙන්නනවා ඊට වඩා ගැඹුරු කාරණාවක්. ඒ තමයි තණ්හාව දුරු කරනවා. දැන් ඔය පින සහ පව කියන්නේ තණ්හාවේම යම්කිසි පැතිකඩක්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තියෙනවානේ. ඔය දාන සීල භාවනා ගැන කතා කරනකොට මතක තියාගන්න, තණ්හා නිශ්චිත දාන, තණ්හා නිශ්චිත සීල, තණ්හා නිශ්චිත භාවනා තියෙනවා. ඒ කියන්නේ ඒ දානේ ඇතුලේ තණ්හාව මුසු වෙනවා. ඒ රකින්න සීලය ඇතුලේ තණ්හාවක් තියෙනවා. ඒ වඩන භාවනාව ඇතුලේ තණ්හාවක් තියෙනවා. තණ්හාවක් එකතු වෙච්ච ගමන් කරන්නේ දානයක් තමයි, රකින්නේ සීලය තමයි, වඩන්නේ භාවනාව තමයි. හැබැයි ඒ දාන සීල භාවනා සිද්ධ කරලා බලාපොරොත්තු වන දේ මූලික ඉලක්කය බවට පත් වෙන්නේ එක්ක සුගතියක උපතක්. එතකොට ඒවා පින් හැටියට යනවා. ඒවා කර්ම, පුණ්‍ය කර්ම. කර්මයක් ආවහම විපාක හිටිනවා. පුණ්‍ය විපාක. එතකොට දැන් අපි මනුස්ස ලෝකෙ ඉපදිලා තියෙන්නේ, මේක හොඳ භවයක්නේ. සුගතියට අයිති භවයක්නේ මනුස්ස ලෝකය කියලා කියන්නේ. එතකොට මේ වගේ මනුස්ස භවයක අපි ඉපදුනේ පින නිසාද පව නිසාද?
පින නිසානේ. එතකොට පින නිසා මනුස්ස ලෝකෙ ඉපදුනා. මනුස්ස ලෝකේ හෝ කොයි ලෝකයක හෝ උපන්න නම් මැරෙනවා. එතකොට මරණයට බය වෙච්ච කෙනා නැවත මැරෙන්න උපතක් නෙවෙයිනේ හොයන්නේ. සැබවින්ම මැරෙන්න බය නම් දැන් අපි මැරෙන්න බයයි තමයි. නමුත් අපි මරණයට බය වුණාට ඒ මරණය නැවැත්වීම සඳහා ගන්න ඕන නිවැරදි ක්‍රමවේද අරගෙන නැහනේ. අපි මේ මරණයට බයයි කියලා ගහලා තියෙන්නේ ගහන්න ඕන තැනට නෙවෙයිනේ. දැන් හේතුඵල ධහමට අනුව මරණය කියන්නේ ඵලයක්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නුවේ ඵලය නසන්න නම් සැබවින්ම හේතුව නසන්න ඕන. හේතුව එහෙම්මම තියලා ඵල නස හිටියට ඒ එන ඵලය නවත්තන්න බෑ. එතකොට මැරෙන්න හේතුව ඉපදීම නම් ඒ ඉපදීමයි නැති කරන්න ඕන. එතකොට ඉපදීම කියන ඵලය ඇති වෙන්න හේතුව තණ්හාවයිනේ. තණ්හාව නිසානේ උපදින්නේ. එතකොට තණ්හාව නිසා උපදින නිසා මැරෙනවා. මරණයට බය නම් මැරෙන්න හේතුව ඉපදීමයි. ඉපදෙන්න හේතුව තණ්හාව. එහෙනම් නැති කරන්න ඕන තණ්හාව. ඒ නිසා තමයි ලෝකාමි සම්පජහේ සම්තිපෙක්ඛෝ තණ්හාව දුරු කරනවා කියලා කිව්වේ. එතකොට මේ දෙවියන්ගේ අදහසක් තිබුණා. ඒ අදහස බුදුහාමුදුරුවෝ තමන්ගේ අදහසත් ඒකට එකතු කළා. එහෙම දේව භාෂිත තැන් තියෙනවා. ඒ වගේම ඉසි භාෂිත පෙර ඍෂිවරු කියපු කරුණු ඔක්කොම ප්‍රතික්ෂේප කරලා නැහැ. ඔක්කොම පිළි අරගෙනත් නැහැ. පැරණි කතා බහක මෙන්න මෙහෙම සඳහන් වුණා කියලා බුදුහාමුදුරුවන්ට දැනගන්න ලැබුණාම ඒවා පිළිගත හැකි නම් එදිනෙදා ජීවිතය ගත කරන මිනිස්සුන්ට ප්‍රායෝගික නම් බුදුහාමුදුරුවෝ ඒවා පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේ අදහස හොඳයි. එතකොට ඔය ත්‍රිපිටකය තුල බුද්ධ භාෂිත, ශ්‍රාවක භාෂිත, දේව භාෂිත, ඉසි භාෂිත තියෙනවා. හැබැයි ඒ ඔක්කොම බුදුහාමුදුරුවෝ අනුමත කරලා තියෙනවා. විවිධ කතා බුදුහාමුදුරන්ට දැනගන්න ලැබිච්ච කතා මූලික කරගෙන ප්‍රකාශ කරපු කරුණු එහෙම තැන් තියෙනවා. දැන් මේ සූත්‍රය විවේක සූත්‍රය ගත්තාම කොසල් රටේ එක්තරා වන ප්‍රදේශයක විවේකීව වැඩ ඉන්න භික්ෂුන් වහන්සේ නමක් වනගත වෙනවා. මේ වනගත වුණාට පස්සේ මේ භික්ෂුන් වහන්සේ භාවනා කටයුතු එහෙම කරනවනේ. දැන් වනගත උනේම ධර්මාවබෝධය ලබන්නනේ. එතකොට ධර්මාවබෝධය ලබන්න කටයුතු කරනවා කියන එක විවේකයක්. පටිසෝතගාමී වෙන්න යම්කිසි ක්‍රියාවලියක යෙදෙනවා නම් ඒක විවේකයක්. ඒක තමයි සැබෑ විවේකය. එතකොට මේ විවේකය කැමැත්තෙන් ධර්මාවබෝධය ලබාගත යුතුයි කියන අදහසින් වනගත වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් එක්තරා කාල සීමාවක අර ග්‍රාම්‍ය ඒ වගේම සසරේ රැඳී පවතින හේතු වන සිතුවිලි සමුදායක් පිළිබඳව මෙනෙහි කරමින් හිටියලු. එතකොට දැන් මේ වනගත උනේ ධර්මයේ මෙනෙහි කරමින් භාවනා කටයුතු කරන්න. මේ හාමුදුරුවෝ එක්තරා අවස්ථාවක මේ ගෙවල් ගැන, ගිහි ජීවිත ගැන ඒ වගේ සිතුවිලි පෝෂණය කරමින් හිටියා. මේ භික්ෂුන් වහන්සේගේ මේ සිතේ ස්වභාවය දැනගත්ත දෙවි කෙනෙක් එතනට ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේගේ අරමුණ පැහැදිලි කරලා දෙන්න. දැන් ගිහිගේ අත්හැරලා පැවිදි දිවියටපත් වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලානේ. ඒ කියන්නේ සියලුම දුක් දුරු කරලා නිවන සලසා ගැනීම සඳහායි. නිවන් මඟ පුරුදු පුහුණු කිරීම සඳහායි. එතකොට මේ දෙවියන්ට හිතෙනවා මේ භික්ෂුන් වහන්සේ මේ වෙලාවේ හිතන්නේ අන්නේ සියලු දුක් දුරු කරන්න නිවන සලසා ගන්න හේතු වන කාරණා නෙවෙයි. ග්‍රාම්‍ය පෘථග්ජනයා නැත්නම් කෙලෙස් සහිත පුද්ගලයා මේ සසර තුල රැඳී පවතින හේතු වන කාරණා තමයි දැන් මේ හිතන්නේ. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේට යම්කිසි මතක් කිරීමක් අවදි කරවීමක් කළ යුතුයි කියලා ගිහිල්ලා මේ දෙවියෝ මේ භික්ෂුන් වහන්සේට ප්‍රකාශ කරපු ගාථා කිහිපයක් තමයි ওই විවේක සූත්‍රයේ සඳහන් වෙන්නේ. මොකද්ද මේ
ගාථාවල අර්ථය වෙන්නේ දෙවියෝ මේ භික්ෂුන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි ඔබ වහන්සේ විවේකය කැමැත්තෙන් තමයි මේ වනාන්තරයට ආවේ. භාවනාව ප්‍රගුණ කරන්න, විදර්ශනාව ප්‍රගුණ කරන්න. එහෙම ආපු ඔබ වහන්සේගේ සිත තුළ දැන් ලාමක කෙලෙස් සිතිවිලි පෝෂණය වෙමින් පවතිනවා. ඒක කරන්න එපා. ඒ කෙලෙස් දූවිල්ල නැති කරන්න. විනාශ කිරීමේ කාර්යෙහි යෙදෙන්න. ඒ කාර්යෙහි නොයෙදුනොතින් කෙලෙස් පෝෂණය කරගත්තොතින් ඒ කෙනාගේ ගමන් මාර්ගය වෙනතකට අරමුණ වෙනතකට තල්ලු වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ කෙලෙස් දූවිල්ල මේ කෙලෙස් බර තියෙන තාක්කල් නිවන කරා යන්න ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා මේ බර අයින් කරන්න කියලා මේ දෙවියෝ ප්‍රකාශ කරනවා බොහොම වටින උපමාවකුත් එක්කම. බොහොම වටින උපමාවක්. ඒ තමයි සකුණෝ යතහ පංස කුන්තිටෝ. අහසේ පියාසර කරන පක්ෂියෙක් අපි හිතමු සමහරකට ගොඩබිමට ඇවිල්ලා සමහරකට නානව වතුරේනේ. ඊළඟට කොහෙට හරි සමහරකට බැහැලා මේ මඩ තවර ගන්නවා. එතකොට පියාසර කරන පක්ෂියෙකුගේ තටුවල පස් තැවරුනොත් මඩ තැවරුනොත් එහෙම නැත්තම් අර වතුරට බැහැලා ගොඩට එනකොට තෙත ගතිය නිසා තටුවල බර ගතියක් දැනුනොත් මේ පක්ෂියා ඒ බරත් එක්ක පියාඹන්නේ නැහැ. ඇයි ඒ පියාඹන්න බෑ, අමාරුයි. තටුවලට බර වැඩි. බර වැඩි වුණාම තටු ගසන්න බෑ. එතකොට මොකද කරන්නේ මේ පක්ෂියා පියාසර කරන්නට ප්‍රථමයෙන් අර තටුවල තියෙන බර ගසලා නැති කර ගන්නවා. තටුවල බර ගසලා නැති කර ගන්නවා. පස් තැවරිලා නම් තටු ගසනකොට පස් ටික බිමට වැටෙනවා. එතකොට තටු නිදහස් වෙනවා. ඊළඟට තෙත ගතිය තියනවා නම් අපි දැකලා තියෙන ඕන තරම් මේ කුරුල්ලෝ තටු විහිදුවාගෙනනේ හුළඟට තටු දෙක අල්ලලා වේල ගන්නවා. වේලගෙන ඉවරුණාට පස්සේ තටුවල බර නැති වෙලා සැහැල්ලු වෙනවා. සැහැල්ලු වුණාට පස්සේ පක්ෂියා බොහොම නිදහසේ පියාසර කරලා යනවා. අන්න ඒ වගේ මේ කෙලෙස් බර තියෙන තාක්කල් අපිට නිවන කරා පියාඹන්න බෑ. ඒ නිසා මොකද කරන්න ඕන? අපි ටික ටික මේ කෙලෙස් බර ඉවත් කරන්න තටු ගසන්න ඕන. දැන් ධර්ම දේශනා පවත්වනවා කියන්නේ අන්නේ කෙලෙස් දුර්වල කරන්න නැති කරන්න තටු ගසන වැඩක්. දන් දෙනවා කියන්නේ ඒකයි, සිල් රකින්නවා කියන්නේ ඒකයි. භාවනාව ප්‍රගුණ කරනවා කියන්නේ ඒකයි. එතකොට අපි ඒ කාර්යෙහි යෙදී වාසය කරන්න ඕන. ඒ කාර්යෙහි යෙදී වාසය කරනකොට තමයි අපිට ඒ ගමන ශක්තිමත්ව සම්පූර්ණත්වයට පත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඔය හිතන තරම් ලේසි නෑ. අපහසුයි. ඒවා ලේසි පහසු කාර්යයන් නෙවෙයි. මොකද හේතුව? පොඩ්ඩක් හිතලා බලන්න පින්වතුනි, අපි මේ සංසාර ගමනේ දීර්ඝ කාලයක් සැරිසරනවානේ. විවිධ භවවල ඉපදී අපි මොනවද කරන්න ඇත්තේ? හැම භවයකම කොච්චර අපි බැඳෙන්න ඇද්ද? කොච්චර දේවල් අපි තදින් අල්ලගන්න ඇද්ද? දැන් වැඩි ඕන නැහැ. මේකෙදි උනේ මොකක්ද? ඉපදුණු දවසේ ඉඳලා මේ වෙනකන් අපි තදින් ඇලිච්ච තැන් කොච්චර තියනවද? කොච්චර දේවල් වලට ඇලිලා තියනවද? දරුවන්ට ඇලිලා, රැකියාවට ඇලිලා, ඉඩකඩම් වලට, යාන වාහන වලට, මිල මුදල් වලට ඇලිලා, දේපල වලට ඇලිලා. එතකොට මේ ඇලීම බැඳීම තවත් ශක්තිමත් වෙනවා. එතකොට භවයෙන් භවය අපි වැඩිපුරම කරලා තියෙන්නේ මේ ඇලීම බැඳීම වර්ධනය කරගත්ත මිසක් මේක දුර්වල කිරීමක් නෙවෙයි. අඩු කරන්න උනන්දු වුණාට වඩා වැඩි කරගන්න තමයි උනන්දු වෙලා තියෙන්නේ.
එතකොට මෙච්චර කාලයක් අපේ පුරුද්ද තුල තියෙන්නෙම කෙලෙස් වලට අනුගත වීමක්. ඒ නිසාමනේ පෘථග්ජන කියන්නේ කෙලෙස් වලට බරයි. එතකොට මේ කෙලෙස් වලට බරගතිය නිසාම අපි හැම වෙලාවකම බලන්නේ ඇහැට දකින්න කැමති රූපයක ඇලෙන්න. කනට ඒ ඇහෙන මිහිරි ශබ්දයක ඇලෙන්න. මේ පංචේන්ද්‍රයන් පිනවන දෙයක ඇලෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. පිනවන්නේ නැති තැනක ගැටෙන්න තමයි අපි උත්සාහ කරන්නේ නේ. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ සලසාගෙන මුලින්ම පෙන්වන්නේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා. මහණෙනි අන්ත දෙකක් තියෙනවා පැවිද්දා විසින් සේවනය නොකළ යුතු. මොනවද ඒ අන්ත දෙක? අත්තකිලමතානුයෝගයයි කාම සුකල්ලිකානුයෝගයයි. මොකද්ද මේ අත්තකිලමතානුයෝගයයි කාම සුකල්ලිකානුයෝගයයි කියන්නේ? අත්තකිලමතානුයෝගය කියලා කියන්නේ මොකද්ද කියලා අහපු ගමන් අපේ අය උත්තර දෙයි ශරීරයට අධික ලෙස දුක් දීම. කාමසුකල්ලිකානුයෝගය කියන්නේ මොකද්ද කියලා ඇහුවම උත්තර දෙයි ශරීරයට අධික ලෙස සැප දීම. ඇත්තටම අත්තකිලමතානුයෝගය කියනකොට අත්තකිලමත අනුයෝග තමාගේ ශරීරය දැඩි පීඩණයට ලක් කිරීම. කාම සුඛ අල්ලික අනුයෝග කාමයට කැමැති වෙලා ඒ කැමැති දේවල් වල ඇලිලා කටයුතු කිරීම කාමසුකල්ලිකානුයෝගය. ඔය දෙක අන්ත දෙකක්. එතකොට මේ ශරීරයට දුක් දීම සහ ශරීරයට සැප දීම කියලා කියනකොට එතනදී අදහස් කරන ගැඹුරු අර්ථය තමයි ඇලීම සහ ගැටීම. එතකොට ශරීරයට අධික ලෙස දුක් දෙනවා කියන්නේ ගැටීමක්නේ. ශරීරයට සැප දෙනවා කියන්නේ ඇලීමක්නේ. එතකොට මේ ඇලීම සහ ගැටීම සුදුසු නෑ කියන එකයි කියන්නේ. එතකොට මෙන්න මේවා පාලනය කිරීමෙන් ඉදිරියට යාමක් කළ යුතුයි කියන එක මේ සූත්‍රෙදි පැහැදිලි කරනවා. දැන් බලන්න මේ පැහැදිලි කරපු සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ වන සංයුත්තේ විවේක සූත්‍රය තුල පෙන්වන්නේ අපේ මේ මනසේ තියෙන ක්ලේශයන් පාලනය කිරීමේ වැඩ කටයුත්තක් ආරම්භන්න. දැන් අපි පුරුදු පුහුණු කරලා තියෙන්නේ ඒවා පාලනය කිරීමට වඩා ඒවා වර්ධනය කිරීමටයි. එන යම්කිසි අවස්ථාවක ඉඳලා ජීවිතේ පරිවර්තනයක් වෙන්න ඕන. සසරේ පරිවර්තනයක් වෙන්න ඕන. මොකක්ද ඒ පරිවර්තනය? යම්කිසි අවස්ථාවක ඉඳලා අත්හැරීම පුරුදු පුහුණු කරන්න ඕන. ඒ පැත්තට බර වෙන්න ඕන. පටිසෝතගාමී මාර්ගයට පරිවර්තනය වෙන්න ඕන. ඉතින් පරිවර්තනය හදාගන්න අපි උනන්දු වෙන්න ඕන. අපේ මිනිස්සු කොහේ පරිවර්තනද මේ සමාජයේ සමහර මිනිස්සු ඉන්නවා. මම මේ හැමෝටම කියන එක නෙවෙයි. සමහර මිනිස්සු ඉන්නවා අර ඉපදිලා පුංචි කාලේ තියෙනවනේ වැඩි තේරෙන්නේ නැති කාලේ. ඒ තේරෙන්නේ නැති කාලවල වල කතා කළාට කතා කරන දේ තේරෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණය තමයි පන්සලකට ගිහිල්ලා හාමුදුරු නමක් වඩිනවා දැක්කහම සමහර ළමයි කියනවා අන්නම් මේ බුදුසාදු ගියා. ඒ කියන්නේ බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා ඒ ළමයා හඳුනන්නේ නෑ. හාමුදුරුවන්ට බුදුහාමුදුරු කියලා කතා කරන්නේ. ඒ පොඩි කමට තේරෙන්නේ නැති කමට. එක්කෝ මේ හාමුදුරු නමක් වඩිනවා දැක්කම අන්න සාදු යනවා. සාදු ගියා, සාදු ආවා. එහෙම කියනවානේ. මට තියෙන ප්‍රශ්නේ සමහර ළමයි ඔය පුංචි කාලේ සාදු යනවා කියපු එක අවුරුදු 80 වෙලත් ඒ මනුස්සයා කියන්නේ සාදු යනවම කියලානේ. අපේ සමාජයේ සමහරකට අවුරුදු 70යි 75යි 80යි. ඒත් ඒ මිනිස්සු කියන්නේ සාදු යනවා. සාදු ආවා. සාදු ගියා. ඒ කියන්නේ අඩුම ගානේ සාදු යනවා නෙවෙයි හාමුදුරුවෝ වඩිනවා කියලා කියන එකවත් ඒ තරමටවත් පරිවර්තනයක් නැහැ. අපි කල්පනා කරලා බලන්න ඕන මේවා ජීවිතේ. අඩුම ගානේ පුංචි කාලේ සාදු යනවා කියලා කිව්වා කියමුකෝ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පොඩි කමටනේ. එහෙම නෙවෙයි මේ සාදු කියලා කියන්නේ හාමුදුරුවන්ටම නෙවෙයි. සාදු කිව්වහම ඒකේ තේරුම යහපත් කියන එකනේ. සාදු 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 කියන්නේ යහපතක් ඒ. ඒකේ ප්‍රීති වාක්‍යය. එතකොට හාමුදුරුවන්ට හාමුදුරුවෝ කියලා කතා කරන්න ඕන. ස්වාමින් වහන්සේ කියලා කතා කරන්න ඕන. සාදු කියන වචනේ හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරන්න පාවිච්චි කරන්නේ. කොහෙද සාදු යන්නේ? යනවා කියන්නේ.
වඩිනවා. ඒ ශාසනික විවහාර වචනමාලාවක් තියෙනවා. ගෞරවාන්විත වචනමාලාවක් තියෙනවා. අඩුම ගානේ ඒ වචන ටිකවත් පාවිච්චි කරන් ඉගෙන ගන්න තරමටවත් ජීවිතවල පරිවර්තනයක් නැති මිනිස්සු ඕන තරම් හමු වෙනවා. එතකොට අපිට තියෙන දුක තමයි සසරේ පරිවර්තනයක් කොහෙන් කරන්නද? දැන් මේ අපිට හම්බෙලා තියෙන්නේ වටිනම අවස්ථාවක්නේ. ඔන්න පරිවර්තනය කරගන්නවා නම් පරිවර්තනය කරන්න හොඳම අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ. මේ භවයේදීම සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් වෙන්න පුළුවන් වෙයි කියලා මේ විශ්වාස කරන්න අමාරුයි. බැරි කමක් නැහැ, පුළුවන්. හැබැයි බැරි වෙන්නත් පුළුවන්. මම මේ කියන්නේ මට බෑ කිය ඉන්නවට වඩා අඩුම ගානේ අර පරිවර්තනයටවත් එන්න. මේ භවයේදීවත් අඩුම ගානේ අපි යම් කිසි පරිවර්තනයකට આવොත් ඒ හැරිච්ච දිශාවට ඉතුරු ටිකවත් යාගන්න පුළුවන් වෙයි. මං කියන්නේ අර සංසාර ගමනේ මෙතෙක් ආපු ගමන් මාර්ගය වෙනස් කරලා නිවන දෙසට හැරෙන්න හේතු වන වැඩපිළිවෙලක්. නිවන දෙසට හැරෙන්න හේතු වන වැඩපිළිවෙලක් කරන්න ඕනේ. ඒකට කරන්න ඉතින් තියෙන්නේ දන් දෙන්න ඕනේ, භාවනාව ප්‍රගුණ කරන්න ඕනේ, සීලය ආරක්ෂා කරන්න ඕනේ, මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඉතින් ඒ කාරණා, ඒ විවේකය ඇති කරගන්න ඕන කෙලෙස් යටපත් කරන සහ කෙලෙස් වෙනසීම සඳහා හේතු වන වැඩ කටයුත්තක යෙදෙන්න පුළුවන් නම් අන්න ඒ අයට සැනසෙන්නට පුළුවන්කම ලැබේවි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ධර්මය අතිශයින් වැදගත්. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ධර්මය ශ්‍රවණය කරනකොට දැන් වර්තමානයේ වෙනකොට විවිධ ආකාරයේ දම් දෙසුම් අහන්න ලැබෙනවා. පිළිගන්නවද ඒක? දැන් අපේ ශ්‍රාවකයෝ ගොඩාක් දෙනෙක් කියන දෙයක් තමයි හාමුදුරුවනේ. කොයි බණද හරි. අර හාමුදුරුවෝ මෙහෙම කතාවක් කියනවා. මේ හාමුදුරුවෝ මෙහෙම කතාවක් කියනවා. එක හාමුදුරුවෝ කෙනෙක් සිල් රකින්න ඕනේ නැහැ කියනවා. තව හාමුදුරුවෝ කෙනෙක් සිල් රකින්න ඕනමයි කියනවා. තවත් හාමුදුරුවෝ නම බණ ඇහුවම ඇති කියනවා. තව හාමුදුරුවෝ නම බණ ඇහුවට මදි කියනවා. තව හාමුදුරුවෝ නම බුද්ධ පූජාව තියන්න, බෝධි පූජා තියන්න ඕන නැහැ කියනවා. තවත් පිරිසක් බුද්ධ පූජාව, බෝධි වන්දනා හොඳට කරන්න කියනවා. හරි? ඊළඟට තව සමහර ස්වාමීන් වහන්සේලා මේ 이르දි ප්‍රාතිහාර ත්‍රිපිටකයේ අන්තර්ගත සමහර කතා බොරුයි කියලා කියනවා. ඒව පිළිගන්නේ නැහැ. තව සමහර ස්වාමීන් වහන්සේලා ඒව පිළිගන්නවා. දැන් හාමුදුරනේ කාගේ බනද හරි? ඕකනේ ප්‍රශ්නේ. කාගේ බනද හරි? කොතනද පිළිගන්නේ? පෙර නොඇසූ බණක් කියලා කිව්වත් සමහරක් විට එක එක්කෙනාගේ හිතට ඇතිවන සිතිවිලි පිළිගන්න බෑනේ අපිට. නේද? පුළුවන්ද එහෙම? මම මේ කියන්නේ හැමෝටම පොදුවේ ශ්‍රාවකයාට. එක එක්කෙනාට හිතට ඇතිවෙන දේවල් පිළිගන්න අපට බෑ. ඇයි? එහෙම කෙනෙකුගේ හිතේ තියෙන දේ පිළිගන්න තරම් අපිට මේ සමාජයේ මිනිස්සු විශ්වාසත් නෑ. මොකද මානසික රෝගීනුත් ඉන්නවා. ඔය අංගොඩ පැත්තේම ගියාම කීර්තිසී රාජසිංහ රජුරු ඉන්නවා. රට දෙන්න කියලාමයි කියන්නේ. කෞතුකාගාරේ තියෙන ඔටුනු ඕන කියලා කියන්නේ. මගේ ඔටුන්නේ තියෙන්නේ කියලා කියනවා. දැන් එතන ඉන්න නිසා හොඳ එළිය ඉඳලා ඕක ඉල්ලුවාම අපි ගිහිල්ලා ඔටුන්න දෙන්න ඕනද? මෙන්න මෙයා මෙහෙම කියනවා කියලා. එහෙම බෑනේ. එතකොට අපි දැන් මොකද්ද කරන්නේ? මම මේ කියන්නේ බුදුදහම පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගන්න නම් නිකන් හිටියට බෑ. දැන් අපි ওই ධර්මදේශන අහන්න වෙනව නැත්නම් අපිට ඉගෙන ගන්න විදියක් නැහැනේ. දැන් ඔය ඇත්තන්ට ත්‍රිපිටකය කියව ගන්න විදියක් නැහැ ගෙවල් වල ඉන්නකොට. දැන් සමහරක් විට දැන් ගොඩාක් ඔය වෙනස් විදියට නැත්නම් වෙනත් දේශනා පවත්වන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරලා ධර්මයේ දේශනා කරන අයත් නැතුව නොවේ ඉන්නවා. හැබැයි ඔක්කොම ත්‍රිපිටකේ කියවලා යම් කිසි මට්ටමකට කියවලත් තියෙනවා. ඒක කියවලා තමයි ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා ඔය කියන්නේ. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මම මේකයි කියන්නේ. මේක දැනගත යුතුයි. තේරුම් ගත යුතුම නිසා මම මේ කතාව කියන්නේ. අපි
ත්‍රිපිටකය තුල තිබෙන ඒ ධර්ම කාරණා පිළිගැනීම සඳහා අපි ප්‍රඥාව අවදි කරගෙන ත්‍රිපිටකය කියවීම කළ යුතුයි. මං කියන්නේ ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම ගන්න ඕන කියලා. ඒ කියන්නේ ත්‍රිපිටකය තුල අන්තර්ගත සූත්‍ර දේශනා ගත්තාම ඒ සූත්‍ර හැම සූත්‍රයකම තියෙනවා හරයක්. මොකද්ද තියෙන්නේ? හරයක් තියෙනවා. ඒ හරය තමයි වැදගත් වෙන්නේ. දැන් මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මෙන්න මේ දේශනාව කළා. එතනට එනකන් අපිට ඕන නෑ සමහරක් විටනේ. බුදුහාඳුර කොතන ඉඳගෙනද දේශනා කළේ කියන එකට ඕනෙත් නෑ කියමුකෝ. අර ඒ පිළිවෙලට ආනන්ද තෙරුන් වහන්සේට දැනගන්න ලැබිච්ච විදිහේ ප්‍රකාශයක් එතනදී සිද්ධ කළා. අනේ පිටිසිරිතුමා අමතක කළෙත් නෑ, ජේතවනාරාමයේ අමතක කළෙත් නෑ, ජේත කුමාරයා අමතක කළෙත් නෑ නේ. ඒ සංගීතකාරක තෙරුන් වහන්සේලා ඒ තිබිය යුතු ගෞරවයත් ලබා දීලා ඒ සූත්‍ර දේශනා සකස් කරලා පැහැදිලි කළා. හැබැයි අපිට මේ හැම සූත්‍රයකම ගන්න ඕන කාර්ය තියනවද නැද්ද? කාරණා තියෙනවා. ඒ ඒව ගන්න නම් අපේ ප්‍රඥාව අවදි කිරීම අවශ්‍යයි. ප්‍රඥාව අවදි කරනවා කියන්නේ ඔය රාගයෙන්, ද්වේෂයෙන්, මදයෙන්, මෝහයෙන් ටිකක් වෙන් වෙච්ච ස්වභාවයක්. රාග, ද්වේෂ, මද, මෝහත් එක්ක ඉඳගෙන මේ ත්‍රිපිටකයේ තේරෙයිද කියන එකේ ප්‍රශ්නයක් මට තියෙනවා. මුලින්දලා අග දක්වා කියුවත්. ඒතකොට රාග, ද්වේෂ, මද, මෝහ යම් කිසි පාලනයකට පත් කරගෙන ඕන මේ දේශනා ශ්‍රවණය කරන්න. ඊළඟ කාරණාව තමයි අද බොහෝ විට මං හිතන්නේ මේක සමාජයේ යම් කිසි වරදක්. ඒක කල්පනා කරන්න මේවා මේ එක දැන් ඔය ඇත්ත මෙතන ඉන්න 10-15 දෙනෙක් ඉන්නවනම් 15 දෙනාට මට ඕන විදියට හිතවන්න බෑ. මම මේ කියන විදියට හිතපල්ලා කියලා අනකරන්න බෑ. ඔය ඇත්ත තේරුම් ගන්න ඕන තමන් දැන් මේ දේශනාව උනත් අහගෙන ඉවර වෙලා තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ කියන කතාව තුල මොකක්ද ගැබ් වෙලා තියෙන්නේ. දැන් වර්තමානයේ වෙනකොට මම එක උදාහරණයක් ගන්නම්. දැන් 이르දි ප්‍රාතිහාර්ය පිළිබඳව සඳහන් වෙනවනේ. මොනවද 이르දි කියලා අපි සාමාන්‍යයෙන් කතා කරනවා මේ ප්‍රාතිහාර්ය පැත්ත. ආසෙන් වැඩම කළා. ඊළඟට දිය මතු පිට වැඩම කළා. ඔහොම කතාවක් ආරංචි වුණොත් හරි අපි මොකද කරන්නේ? ඒක එහෙම වෙන්න පුළුවන්ද බැරිද කියලා සැකයක් ඇති කරගන්නව නැද්ද? සැකයක් ඇති කරගන්නවා. සැකයක් ඇති කරගත්ත කෙනෙක් ඊට පස්සේ ඒ සැකය ඇති කරගෙන ඒක සනාත හෝ අනාත කරන්න භාවිතා කරන්නේ මොකක්ද? ඒ කියන්නේ මිනිස්සෙකුට උඩින් යන්න පුළුවන්ද බැරිද? මිනිස්සෙකුට වතුර ඇවිදගෙන යන්න පුළුවන්ද බැරිද? ඔය සඳහන් වන කාරණා සනාත හෝ අනාත කරගන්න අපේ මිනිස්සු භාවිතා කරන මිනුම් දණ්ඩ මොකක්ද? ඒ මිනුම් දණ්ඩ තමයි විද්‍යාව. හරිනේ? ඒ කියන්නේ මේ මිනිසෙකුට උඩින් යන්න පුළුවන්ද වතුර ඇවිදගෙන යන්න පුළුවන්ද කියන කතාව අහනකොට මිනිස්සු බලනවා මේක විද්‍යාත්මකද? මේක විද්‍යාත්මකද? එතකොට දැන් විද්‍යාවෙන් කියනවා නම් මිනිස්සෙකුට උඩින් එහෙම යන්න බෑ. වතුර එහෙම ඇවිදගෙන යන්න බෑ කියනවා නම් අපේ බහුතරයන් මිනිස්සු මොකද කරන්නේ? ඒ කියලා තියෙන කාරණාව විද්‍යාත්මක නෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් බුදුදහමේ උනත් යම් යම් තැන්වල අන්තර්ගත කරුණු විද්‍යාත්මකද නැද්ද කියන තැන ඉඳගෙන ඒවා පිළිගැනීම් හෝ ප්‍රතික්ෂේප කිරීම තීරණය කරලා තියෙනවා මේ වෙනකොට. දැන් එන්න එහෙම තමයි සමාජය එන්න විද්‍යාවත් එක්ක ගනුදෙනු කරනවා වැඩිනේ. එතකොට විද්‍යාවෙන් අර කරුණු ගැන බලන්න යනවා. ඒක විද්‍යාත්මකද නැද්ද? ඔය සඳහන් වෙච්ච සූත්‍රයේ කතාව විද්‍යාත්මකද නැද්ද? අපාය පොළොව යට තියනවා කිව්වම ඒක විද්‍යාත්මකද නැද්ද? අපි බලන්නේ ඒකයි. දැන් ඔන්න පොළොව හාරගෙන ගිහලා සුද්දෙක් යමපල්ලෙක් එළියට ඇදගෙන ඇවිල්ලා මේන් ඉන්නව යම්පල්ලෙක් කියලා පෙන්නුවොත්
විද්‍යාත්මකයි පෙන්වුවනේ. එහෙනම් හරියටම හරි තමයි. ඔව් ඉන්නවා යට. නැත්තන් නැහැ. එතකොට මිනිස්සු බුදුදහම විශ්වාස කිරීමට හෝ නොකිරීමට භාවිතා කරපු මිනුම් දණ්ඩ වර්තමානයේ විද්‍යාව. මට කියන්න තියෙන්නේ මේකයි. පරිස්සමෙන් ඒ බුදුදහම තුල අන්තර්ගත කරුණු කාරණා සනාත කරන්න හෝ අනාත කරන්නේ කියලා අපි පාවිච්චි කරනවා නම් ඔය විද්‍යාව කියන මිනුම් දණ්ඩ ඒක ශක්තිමත් මිනුම් දණ්ඩක් විය යුතුයි. එනමුත් ඒ මිනුම් දණ්ඩ ශක්තිමත් නම් නැහැ. ඒකෙන් මම මේ කියන්නේ විද්‍යාත්මකද නැද්ද කියලා විද්‍යාව ඇසින් බලන්න ගියාට ඒක සාර්ථක නෑ කියලා මට හිතෙනවා. ඇයි? විද්‍යාව දවසින් දවස වෙනස් වෙනවා. දවසින් දවස වෙනස් වෙන විෂයක් කරුඩ තියාගෙන විද්‍යාව ආගමක් කරගත්ත මිනිස්සු විද්‍යාවේ ඇසින් බුදුදහම බලන්නට යනවා නම් ඔවුන්ට වරදින්න තියෙන ඉඩකඩ වැඩිද අඩුද? වැඩි. ඇයි මං එහෙම කියන්නේ? මීට අවුරුදු 100කට ඉස්සෙල්ලා විද්‍යාඥයෝ කියනවා සූර්යයා වට කරගෙන මෙන්න මෙච්චර ග්‍රහලෝක ප්‍රමාණයයි තියෙන්නේ. අද කියනවා නෑ නෑ තව එකක් පේන්න තියෙනවා. අද කියනවා විද්‍යාඥයෝ තව එකක් පේන්න තියෙනවා. නව සොයා ගැනීමක් සූර්යයා වට කරගෙන තවත් ග්‍රහලෝකයක් පේනවා. මීට අවුරුදු 100කට ඉස්සෙල්ලා විද්‍යාව කියපු දේ පිළිගත්ත මිනිස්සු වැරදි මතයක ඉඳලා මැරිලා ගිහිල්ලා නැද්ද? මීට අවුරුදු 100කට ඉස්සෙල්ලා හිටපු මිනිස්සු වැරදි මතයක ඉඳලා මැරිලා ගිහිල්ලා තියෙන්නේ. මෙච්චරයි ග්‍රහලෝක. අද වෙනකොට අපිට තව එකක් පේන්න තියනවලු. ඊළඟ අවුරුදු 100 වෙනකොට ඒ කාලේ ඉන්න එකේ තවත් එකක් පේන්න තියනවා කියලා. එතකොට අපිට වෙච්ච අපරාධය මොකද්ද? නැද්ද? මම මේ කියන්නේ හිතන්න අවශ්‍ය පැතිකඩක් විතරයි විවෘත කරන්නේ. එතකොට අපිට මොකක්ද වෙන්නේ? අපි ඉඳලා තියෙනෙත් වැරදි ආකල්පයකනේ. හරි? මම මේ කියන්නේ කවදා හරි දවසක ඔය විද්‍යාව ගිහිල්ලා අර පොළව හරගෙන ගිහිල්ලා යමපල්ලේ කරන් පෙන්නොත් තව අවුරුදු 100කින් අපිට මොකද වෙන්නේ? ඔය විද්‍යාවෙන් බුදුදහම යන්න ගියපු අයට. අපරාධයක් නෙවෙයිද? මේ බුදුහාඳුරු දේශනා කරලා තියෙන කරුණු පිළි නොගෙන කොහෙද අපාය පොළොවට තියෙන්නේ? කොහෙද ඉන්නේ ඔය සත්තු? මේ බොරු කතා කියාගෙන යනවා. දැන් කාටද කියන්න පුළුවන් තව අවුරුදු 100ක් යනකොට එයින් එක්කෙනෙක් අරන් ආවොත්? මම මේ කියන්නේ මේ hina යන කතාවක් නෙවෙයි. විද්‍යාව කියන විෂය තරම් ශක්තිමත් නෑ කියලා මම කියන්නේ. එතකොට මේ එදාට අපි මේ අපාය පිළිගන්නේ නැතුව සමහරකට පව්කම් කරලා අපි අමාරු වැටිලා. ඒ නිසා මම මේ කියන්නේ විද්‍යාව කියන මිනුම් දණ්ඩ පාවිච්චි කරන්න එපා බුදුදහම සනාත හෝ අනාත කරගන්න. ඒක ශක්තිමත් නැහැ. ඒ කියන්නේ විද්‍යාව කියන බෝතලය ඇතුළට බුදුදහම දාන්න පුළුවන්ද? බුදුදහම දාන්න බෑ. ඔන්න විද්‍යාව ආගමක් කරගත්ත මිනිස්සු ත්‍රිපිටකයේ බොහෝ කරුණු ප්‍රතික්ෂේප කරයි. විද්‍යාත්මක නැහැ කියලා. එතකොට මේ වෙනකොට ලෝකේ බහුතරයක් විද්‍යාවනේ පිළිගන්නේ. එතකොට සමහරකට බහුතරයක් ඒ ප්‍රතික්ෂේපය තුල හරියටම හරි. ඒ කියන එක නම් හරි. ඔව් තමයි. බහුතරයක් එතන හිට ගන්නවද නැද්ද? හිට ගන්නවා. හැබැයි වරදින්න පුළුවන්. මම කියන්නේ වරදින්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රතික්ෂේප කිරීම හෝ අල්ලා ගැනීම නොවේ. මේ කියන කරුණු කාරණාවල තිබෙන අන්තර්ගතය වැදගත් වන කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න. අර කෙනා හරි මේ කෙනා හරි මෙයා තමයි හරි අරයා තමයි වැරදි කියලා පැටලෙන්න ගහගන්න මරාගන්න යන්න ඕනේ නැහැ. ඒකයි විශේෂයෙන් තේරුම් ගන්න ඕන දේ. එක්කෙනෙක් දකින්න විදියට ඒ කෙනා කියනවා. මේ කෙනා දකින්න විදියට මේ කෙනා කියනවා. එක්කෙනෙකුගේවත් අනුගාමිකෙන් නොවි බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය ප්‍රායෝගිකව මනස දියුණු කිරීමේ කාර්ය සඳහා යොදවන්න. සමහරකට මේ කෙලෙස් ටික පාලනය කරන්නත් බෑ. හැබැයි කතාවේ තියෙන්නේ නම්
සමහරකට මාර්ගඵලත් ලබලා කියන හැඟීම. ඒ නිසා අඩුම ගානේ කෙලස් ටිකවත් පාලනය කිරීමේ වෑයමක යෙදෙන්නට ඕනේ. ඒ නිසා මම මේ කියන්නේ මේ විශේෂයෙන් කතා කළේ පැහැදිලි කළේ බුදුදහම පිළිබඳව හිතන්න විද්‍යාව කියන මිනුම් දණ්ඩ භාවිතා කරනවා නම් ඒක එච්චර ශක්තිමත් නෑ කියලාත් මට කියන්න වෙනවා. තත්පරෙන් තත්පරේ විද්‍යාව වෙනස් වෙනවා. තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා, නව සොයා ගැනීම වෙනවා, අලුත් ඒ වෙනවා. තව බොහෝ කරුණු තියෙනවා කියන්න වෙලාවක් නෑ. සමහරු ඇහුවා මේ කන්ද පිරිත කියනකොට සත්තු එහෙම මේ දමනය වෙයිද? දැන් විද්‍යාවෙන් දැන් ඔප්පු කරන්න ඕන. මොකක්ද ඔප්පු කරන්නේ? කෙනෙකුගේ මනසේ ස්වභාවය තමන් ඉදිරි ඉන්න කෙනාගේ හැසිරීමට බලපෑමක් එක් කරනවාමයි. එතකොට මගේ හිතේ වෛරයක් තියෙනවනේ ඉස්සරහින් ඉන්න කෙනාගෙත් ඔළුව නරක කරන්න එක හේතුව. මට නිින්ද යනවා නම් ඉස්සරහින් ඉන්න කෙනාටත් නිින්ද යන ස්වරූපය තියෙනවලු දැන්. ඔය විනෝද ගමනක් එහෙම යනකොට බලනකොට ට්‍රිප් එකක් යනකොට එක වෙලාවක් තියෙන ඔක්කොම ටික බුදි. එක්කෙනේ නෑ ඔක්කොම නිදි. තව වෙලාවක් තියෙන ඔක්කොම ඇක්ටිව්. සින්දු කියනවා බෙර ගන්න එක වෙලාවක් තියෙනවා. අර එක්කෙනෙකුගේ නිදිමතක් ඇවිල්ලා ඈනුමක් ගියොත් ළඟම ඉන්න කෙනාටත් ඈනුමක් යනවා. දැන් විද්‍යාවෙන් ඒව ඔප්පු කරනවා. දැන් බුදුහාඳුරු දේශනා කළා මෙත් සිත් පතුරවනකොට බලන්නකොනේ මෙත්තානිසංස සූත්‍රය කියවලා බලන්නකෝ. ඉතින් මම මේ කියන්නේ එදා කියපු දේවල් අද හොයා ගන්නවා. අවුරුදු ගාණක් ගිහිල්ලා. ඒතකොට තව අවුරුදු 1000ක් 2000ක් යනකොට තවත් හොයාගන්න දේවල් ආවොත් අපි විද්‍යාව කියන මිනුම් දණ්ඩෙන් මේ වෙනකොට තියෙන මට්ටමින් මේව ගවේෂණය කරන්න හැදුවොත් අපි ගොඩක් දෙනෙක් අමාරු වෙట్లా ඉවරයි. නිසා ප්‍රවේශම් වෙන්න. ඒ කතාවත් තේරුම් අරගෙන විවේකයේ ජීවිතයේ ඇති කරගන්න මහන්සි ගන්න. ඒ සඳහා මේ ධම් දෙසුම හේතු වේවා, වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අංක 52න් 3 නාවිටිගල මතුගම යන ලිපිනේ පදිංචි ශ්‍රී ලංකා ගුවන් හමුදා විශ්‍රාමික බලලත් නිලධාරී KKJP කුමාර මැතිතුමන්, එවැගේම බිරිඳ ආශා ජයවර්ධන මහත්මිය සහ රන්දිදු පුතා, රන්මිතු පුතා සහ රන්විදු පුතා යන ඒ දරුවන් ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා ඒ ඇත්තන් බලාපොරොත්තු වෙනවා සියලු ලෝකවාසී ශ්‍රද්ධා සීල ප්‍රඥාවන්තයින්ගේ ධර්මාවබෝධය පිණිස ආරම්භක පින්කමක් ලෙස උතුම් ධර්ම දානය සිදු කරන ලබන අතර මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් බලයෙන් සියලු ලෝක සත්වයා පතන්නා වූ බෝධියකින් සුවසේ උතුම් ධර්මාවබෝධය ලබා සැනසෙත්වා කියන පැතුමිනුයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒත් එක්කම මේ උතුම් ධර්ම දේශනාවට සහසම්බන්ධ වූ දෙපාර්ශවයේම සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයේ සැලසේවා. සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. PR ජයවර්ධන පියාණන්ටත් BA සෝමලතා මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයේ සැලසේවා. එවැගේම දෙපාර්ශවයේම මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරියන් සහ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටම මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙනයි මේ පින්කම සිද්ධ කළේ. නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙන්ට මෙපින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. ඕම වන්දනා කරගන්න කවුරුත් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ද්වේෂක්ඛයෝ නිබ්බානං